අපට අසල්වැසි ಭಾರತයේ කිසියම් කාලයක සංස්කෘත භාෂාව ප්‍රධානම භාෂා මාධ්‍ය හැටියට පත් වෙලා මහා සාහිත්‍ය සම්ප්‍රදායක් නාට්‍ය ආදී අවශේෂ කලාවන් හා බැඳිච්ච මහා සම්ප්‍රදායක් මහා විචාර සම්ප්‍රදායක් ගොඩනැගිලා තියෙනවා. එතකොට අනේකී සංස්කෘත භාෂාව සාහිත්‍ය ඇසුරු කොටගෙන තමයි මේ සංස්කෘත කාව්‍ය විචාරය ප්‍රභවයට හා විකාශනයට පත් වෙන්නේ. හැබැයි සංස්කෘත භාෂාව බිහිවෙච්ච විදිය අපි විමසා බලනවා නම් මුලින්ම තිබුණේ වෛදික භාෂාව. ඒ කිව්වේ මේ වේද කාව්‍යවල ඒ කිව්වේ ඍග් යජුර් සාම අතර්ව කියන වේද කාව්‍ය හතර ඔබ දන්නවා. ඒත් ඒවායේ තීච්ච භාෂාවට අපි කියනවා වෛදික භාෂාව කියලා. එක පැත්තකින් ආගමික සාහිත්‍යයක්. එතකොට මේ ආගමික භාෂාව රජවරුන්ගේ කුමාරවරුන්ගේ රාජකීයයන්ගේ වින්දනය ඒ වගේම අවශ්‍යතා උදෙසා පස්සේ කාලෙක සකස් කරගන්නවා. ඔය අෂ්ටාධ්‍යායී මහා භාෂ්‍ය වගේ පොතපත සම්පාදනය කරනවා යම් යම් සංස්කෘත පඬිවරුන් උගතුන් විසින්. ඔය පාණිනි පතංජලි වගේ පඬිවරුන් විසින්. එතකොට ඒ විදිහට මේ සකස් කරන ලදුව බිහිවෙච්ච භාෂාව තමයි සංස්කෘත කියලා කියන්නේ. ඒතර සංස්කෘත කියන වචනේ තේරුමත් සකස් කරන ලද කියන එකයි. මොකද්ද සකස් කරන ලද කියලා කියන්නේ? වේද භාෂාව ලෞකික අවශ්‍යතාවන්ට එහෙම නැත්නම් මේ කාව්‍ය කරණයට ගැලපෙන විදියට සකස් කරගත්තු නිසා තමයි ඒක සංස්කෘත භාෂාව හැටියට හඳුනාගන්නේ. එතකොට සංස්කෘත භාෂාවේ මුල් තත්ත්වයන් විමසා බැලීමේදී අපට වැදගත් වෙනවා වේද කාව්‍ය. ඒ වගේම සංස්කෘත කාව්‍ය විචාරයේ ආරම්භක අවස්ථාවන් දිහා බැලුවහමත් අපට මේ එක පැත්තකින් වේද කාව්‍ය තවත් පැත්තකින් සංස්කෘත ප්‍රාකෘත වැනි ඒ කියන්නේ සංස්කෘත වලටත් වඩා පැරණි සමහරලාට ඒ ප්‍රාදේශීය වශයෙන් තිච්ච භාෂා අනුව ලියවෙච්ච ශිලාලේඛන ආදියත් අපට වැදගත් වෙනවා. ඔය ඍග්වේදයේ වගේ වේද කාව්‍යවල අපට දක්නට ලැබෙනවා ගායත්‍රී වගේ කෙටි විරිත් අනුගමනය කරලා සබාදහමේ විවිධාකාර බලවේගය කියන්නේ අවුව වැස්ස ගින්න සුළඟ ඔය වගේ ස්වභාවධර්මයේ විවිධාකාර අංග දෙවියන් හැටියට වර්ණනා කරමින් ඒවාට වැඳුම් පිදුම් කිරීමේ ප්‍රවණතාවක් ලක්ෂණයක් අපට මේ ඍග්වේද ගීතිකාවල දක්නට ලැබෙනවා. අනිත් වේද කාව්‍යවලත් ඒ වගේ ලක්ෂණ තියෙනවා. ඒ වගේම ඔය රසය පස්සේ කාලෙක සංස්කෘත සාහිත්‍ය විචාරයේ වැදගත් අංගයක් තමයි මේ රසය කියලා කියන්නේ රසවාදය කියලා කියන්නේ. ඒකට ඒ රස කියන වචනයත් විශ්වයේ සාරය ගැන කියන්න නැත්නම් ඒ වගේ මොකක් හරි ඒ වේද කාව්‍යවලට ගැලපෙන අදාළ වන යම්කිසි හැඟීමක් ප්‍රකාශ කරන්න මේ වගේ පාරිභාෂික පද මුල්වරට අපිට වේද කාව්‍යවල ඊට පස්සේ වගේම උපනිෂද් කාව්‍ය දැන් ඔය බ්‍රාහ්මණ ආරණ්‍යක උපනිෂද් ඔය වගේ මේ එක එක යුග තියෙනවා මේ සංස්කෘත සාහිත්‍යයට පසුබිම් වෙච්ච ඒ සාධක විමසා බැලීමේදී උපනිෂද් කියලා කිව්වේ ආචාර්යවරු ගෝලයෝ දෙගොල්ලොම එකතු වෙලා සත්‍ය සමීපයේ ඉඳගෙන සත්‍ය සොයා යන ක්‍රමයක්. ඒ කියන්නේ ගුරුවරයා දන්න ටික ගෝලයාට උගන්වනවා. ඊට පස්සේ ගුරුවරයයි ගෝලයයි දෙන්නම එකතු වෙලා ඒ කිසියම් කාරණයක් ගැන ගැඹුරු දැනුමක් සොයාගෙන යන තත්වයක් තමයි මේ උපනිෂද් අධ්‍යාපන ක්‍රමය තුළ පැවතුනේ. ඒ වගේ ඒවායේ අපට මේ කියන ਵਿਚාරයන්ගේ ආරම්භක අවස්ථා සමහර විට දක්නට ලැබෙනවා. ක්‍රිස්තු පූර්ව යුගයේ ඉඳලා ලියවුණු සංස්කෘත හා ප්‍රාකෘත සෙල්ලිපි. මේ සෙල්ලිපි වලින් කාව්‍ය ගුණ, කාව්‍යාලංකාර, ශබ්ද සමය වගේ කාව්‍ය විචාරයට සම්බන්ධ අංග පිළිබඳ ඒ කර්තෘවරුන්ගේ ශක්්‍යතාව, දැනුම, අවබෝධය එක පැත්තකින් ප්‍රකට වෙනවා. සමහර ලාවට අනුප්‍රාස ආදී ඒ ශබ්දාලංකාර ක්‍රමත් ඇතම් විට ඒ වායේ භාවිත කරපු තත්ත්වයකුත් දක්නට ලැබෙනවා. උදාහරණයකට මම මෙහි දක්වලා තියෙනවා ක්‍රිස්තු වර්ෂ පළමුවෙනි සියවසට අයත් යයි කියලා සැලකෙන රුද්‍රදාමන් විසින් පිහිටවන ලද සෙල්ලිපිය. ඒක රුද්‍රදාමන් සෙල්ලිපිය කියන්න පුළුවන්. එහෙම නැත්නම් ජූනගඩ් සෙල්ලිපිය කියලා කියන්න පුළුවන්. රුද්‍රදාමන් සෙල්ලිපිය කියන්නේ පිහිටවපු කෙනාගේ නම රුද්‍රදාමන් නිසා. ඉතින් ඔහු
එහි සඳහන් කරනවා ස්පුට ලඝු මధుර චිත්‍රකාන්ත ශබ්ද සමයෝදරා ලංකෘත ගද්‍ය පද්‍ය කාව්‍ය විධාන ප්‍රවීණේන. ස්පුට ලඝු මధుර චිත්‍රකාන්ත ශබ්ද සමයෝදරා ලංකෘත ගද්‍ය පද්‍ය කාව්‍ය විධාන. එතකොට ගද්‍ය පද්‍ය කියලා කිව්වේ කාව්‍ය සම්බන්ධ ප්‍රධාන බෙදීමක් තියෙනවා. ගද්‍ය සහ පද්‍ය. ගද්‍ය කියලා කිව්වේ විරිතකට ඡන්දසකට අයත් නොවන ඒවා. ඡන්දසකට විරිතකට ආකෘති ඒ වගේ පද්‍ය ආකෘතියකට අදාළ ඒවා තමයි අපි පද්‍ය කියලා කියන්නේ. කාව්‍ය සම්බන්ධ ප්‍රධාන බෙදීම් දෙකක් ගැන කියනවා. ශබ්ද සමය ගැන කියනවා. ඒ වගේම චිත්‍ර කිව්වේ චිත්‍ර බන්ධන විය හැකි. චිත්‍ර කාන්ත කිව්වේ කාන්ති ගුණය වෙන්න පුළුවන්. ස්පුට ලඝු මధుර මේවා පද සංඝටනාව කවියේ පද සංඝටනාව සම්බන්ධ ධර්මතා. ඉතින් ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවස වගේ කාලෙක ඉඳලා අපිට මේ වගේ විචාරාංග ගැන යම් මූලික අවබෝධයක් සමාජයේ පැවතුණු බව දක්නට ලැබෙනවා. ඒ වගේම සමහර තොරතුරු තියෙනවා ඒවා නිකන් කල්පිත කතා නැත්නම් මිත්‍යා කතා මේ දේව කතා හැටියට සැලකිය යුතු වුණත් ඒවායෙත් මේ කාව්‍ය විචාරයේ ප්‍රභවය සම්බන්ධ යම් යම් කරුණුකාරණා අන්තර්ගත වී තිබෙන බවක් දක්නට ලැබෙනවා. ඒ සඳහා සාධකයක් හැටියට මම දක්වලා තියෙනවා රාජසේකරගේ කාව්‍ය මීමාංසාවේ එන පුවතක්. ඔබ දන්නවා කාව්‍ය මීමාංසාව රාජසේකර ලියන්නේ 10 වෙනි සියවසේ විතර. එතකොට 10 වෙනි සියවසට කලින් ලියවෙච්ච විචාර ග්‍රන්ථ තව ගණනාවක්ම තියෙනවා. ඒ නිසා මේ කියන කාරණේ අපිට මේ විදිහටම පිළිගන්න බෑ. හැබැයි ඔහු කියන්න උත්සාහ කරන දේෙහි මූලික හරය වටහා ගත්තොත් සංස්කෘත කාව්‍ය විචාරයේ ප්‍රභවයට සම්බන්ධ වැදගත් කරුණු කීපයක්ම අපිට අවබෝධ කර ගැනීමේ හැකියාව තියෙනවා. රාජසේකරගේ කාව්‍ය මීමාංසාවේ සඳහන් වෙන විදිහට කාව්‍ය පුරුෂයා Tamanගේ දරුවන් 14 දෙනාට 17 දෙනාට කාව්‍ය ශාස්ත්‍රය පිළිබඳ අධිකරණ 18ක් උගන්වනවා. අධිකරණ කියන්නේ කොටස් අංශ. ඒ විදිහට ඉගෙනගත්තු අය ඒ ඉගෙනගත්තු මුනිවරු කාව්‍ය පුරුෂයාගේ දරුවන් හැටියට සඳහන් වන මුනිවරු තම තමන් ඉගෙනගත්තු කොටස් පිළිබඳව විශේෂ වූ ග්‍රන්ථ සම්පාදනය කරනවා. ඒ විදිහට උක්තිගර්භ ඖචිත්‍ය කියලා කියන උචිත බවනේ. පද රස ওই වගේ අංශ ගණනාවක් සම්බන්ධයෙන් කවියේ තියෙන උචිත බව. ස්වර්ණනාභ රීතිය සම්බන්ධව රීතිය කියන්නේත් ඔය මේ කාව්‍ය ගුණ එකතු වෙලා හැදෙන රචනා මාර්ගය. ප්‍රචේතායන අනුප්‍රාසය. ඔබ අනුප්‍රාසය කියන එක දන්නවා මේ සමාන අකුරු එකක් හෝ කිහිපයක් එහෙම නැත්නම් සමාන ශ්‍රුතියක් ඇති අකුරු නැවත නැවත යෙදීම තමයි අනුප්‍රාසය කියලා කියන්නේ. චිත්‍රාංග යමක පිළිබඳව යමක හා චිත්‍ර බන්ධන යමක කියලා කියන්නේ එකම වචනය විවිධ අර්ථ දැනවීම සඳහා නැවත නැවත යෙදීම. දැන් රතදරිනි නාලිය ගමනින් සදිසි නාලිය. එතන කිව්වේ රත් තොල් වලින් නාදලු වගේ ඇගේ රතු පාට තොල් නාදලු වගේ ගමනින් සදිසි නාලිය කියලා කිව්වේ එතන නාලිය කිව්වේ ඇතින්න. ඇගේ ගමන් විලාසය ඇතින්නගේ වගේ. එතකොට නාලිය කියන එක එකම වචනයේ අර්ථ කීපයකදීලා තියෙනවා. නාදල්ල කියන එකත් ඇතින්න කියන එකත් අර්ථ දෙකකදීලා තියෙනවා. අන්න ඒ වගේ එකම වචනය විවිධාකාර අර්ථවල යෙදීමට තමයි යමක කියලා කියන්නේ. ඒ වගේම චිත්‍රාංග යමක සහ චිත්‍ර බන්ධන. චිත්‍ර බන්ධන කියලා කියන්නේ අර දුෂ්‍යගෝචර විදියට කවිය ප්‍රබන්ධය කරන ඔය තියෙන ඉස්සර නෙළුම් මල් හැඩයට කවි ලියන කොඩි හැඩයට කවුළු හැඩයට ඔය පරණ පන්සල් වල එහෙම තියෙන නෙළුම් මල් වගේ ඔය රත්නමාලී බන්ධන ගාථා එහෙම තියෙන අන්න ඒ වගේ චිත්‍ර ස්වරූපයෙන් චිත්‍රගත කිරීමක් හැටියට කවිය ප්‍රබන්ධය කිරීම. ඉතින් ඒ ගැන මම දීර්ඝව මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ශේෂ ශබ්දශ්ලේෂ පිළිබඳව පුලස්ත්‍ය වාස්තව්‍ය පිළිබඳව ඖපකායන උපමාව පිළිබඳව පරාශර අතිශය පිළිබඳ උපමා අතිශය කියන ඒවා ඔබ දන්නවා. උතත්්‍ය අර්ථශ්ලේෂය පිළිබඳ කුවේර උභයාලංකාර. උභයාලංකාර කියන්නේ මේ අලංකාර කියන්නේ කාව්‍ය ශෝභාව ඇති කරන ඒවා. එතකොට ඒවයි තියෙනවා අර්ථාලංකාර, ශබ්දාලංකාර කියලා කොටස් දෙකක්. ඒ දෙකටමයි තියෙවට තමයි උභයාලංකාර කියලා කියන්නේ. එතකොට දැන් මේ කිව්වේ කාව්‍ය පුරුෂයා තමන්ගේ දරුවන් 17 දෙනෙකුට කවිය සම්බන්ධ අධිකරණ 18ක් උගන්වනවා. ඒ ඉගෙනගත්තු අය තම තමන් ඉගෙනගත්තු කොටස් පිළිබඳව විශේෂ ග්‍රන්ථ සම්පාදනය කළා කියන එක. තව තියෙනවා ඉතින් කාමදේව වෛනෝදිකය පිළිබඳව, භරත රූපකය පිළිබඳ, නන්දිකේශ්වර රසය පිළිබඳ, දීශන දෝෂය, උපමාන්‍ය ගුණය, කුචමාර ඖපනිෂදකය ඔය වගේ අංශ කීපයක් තව තියෙනවා. මේ විදිහට ඉගෙනගත්තු අය තම තමන් ඉගෙනගත්තු කොටස් පිළිබඳ විශේෂ ග්‍රන්ථ සම්පාදනය කරනවා. අන්තිමට කාව්‍ය පුරුෂයාත් කවි රහස්‍ය පිළිබඳ පොතක් සම්පාදනය කරනවා. ඉතින් මේ විදිහට තමයි කාව්‍ය ක්‍රමයට අදාළ අධිකරණ 18 සම්පූර්ණ වෙන්නේ.
මේ පුවත මිත්‍යා කතාවක් නැත්නම් කල්පිතයක් එහෙමත් නැත්නම් ගොතන ලද කතාවක් කියන එක පැහැදිලි කර ගැනීමේ අපහසුයක් නැහැ. හැබැයි අපි මේකෙන් තේරුම් ගන්න ඕන කාරණේ තමයි අර උපනිෂද් ආචාර්යවරු ගැන මම කලින් කිව්ව කාරණේ වගේ කවිය සම්බන්ධ යම් යම් කොටස් වෙන් වෙන් වශයෙන් මේ බෙදාගෙන පුළුල්ව විමසලා ඒ සම්බන්ධ අලුත් ඥානයක් නිෂ්පාදනය කරපු ගවේෂණයක් කරපු යම් ආචාර પરම්පරා ගුරුකුල ඒ වගේම විචාරවාද අතීතයේ ඉඳලම මේ විචාරවාද නොතිබුණත් ඒ විචාරවාද ගොඩනැගීමට පදනම් වන යම් කිසි කරුණු කාරණා ටිකක් මේ ආදි යුගයේ ඉඳලම තීච්ඡ බවට මේ කාව්‍ය මීමාංසාවේ එන පුවත සාධකයක් වෙනවා. කියන්නේ දැන් ಭಾರತೀಯ කාව්‍ය විචාර સિદ્ધාන්ත ගොඩනැගෙන්නේ ඒ විචාරකයෝ තමන් ඇති කරගත්තු යම් යම් ප්‍රශ්නවලට උත්තර හොයා ගැනීමට කරපු උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියට. කියන්නේ කවිය කියන්නේ මොකද්ද? කවියේ අරමුණ මොකද්ද? කාව්‍ය ප්‍රභේද මොනවද? කාව්‍ය සම්පත්තිය කියන්නේ කවියක් බිහි වෙන්න නිර්මාණකරුවෙක් තුළ මොන වගේ ලක්ෂණ තියෙන්න ඕන. ඒ වගේම සාමාන්‍ය ප්‍රකාශන වල සහ කාව්‍ය ප්‍රකාශනයේ තියෙන වෙනස්කම් මොනවද? වින්දනය කියලා ඒ කියන්නේ මේ රසිකයාට ප්‍රයෝජනවත් වන මොනවා හරි දේවල් ටිකක් කවියේ තියෙනවද? ඒ මාර්ගය සාක්ෂාත් කරගත යුතු වෙන්නේ කොහොමද? කවිය සම්බන්ධ ප්‍රභේද මොනවද? ඔය වගේ ගොඩාක් ප්‍රශ්න ඇති කරගෙන ඒ ප්‍රශ්න වලට උත්තර සොයාගෙන යාමට කරපු ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් තමයි ඇත්තටම මේ ಭಾರತೀಯ කාව්‍ය විචාර ක්ෂේත්‍රය ක්‍රමානුකූලව වර්ධනය වෙලා තියෙන. ඒතර මේකිනුත් පැහැදිලි වෙන්නේ ඒ කාරණේ යම් යම් කොටස් වෙන් කරලා අරගෙන ඒවා සම්බන්ධ ඇතිවෙච්ච ඒ ගැටලු වලට ප්‍රශ්නාර්ථයන්ට උත්තර සොයා ගැනීමක් ඇති තමයි මේ වෙන වෙන වූ ක්ෂේත්‍ර මේ විදිහට පුළුල් වෙලා පස්සේ කාලෙක විචාරවාද ගුරුකුල දක්වා සංවර්ධනය වෙන්නේ. ඉතින් ඒ ආචාර්යවරු තම තමන් පිළිගත්තු නැත්නම් තම තමන් විශේෂ වශයෙන් ප්‍රිය කරපු කොටස් කවියේ ආත්මය හැටියට නැත්නම් කවියේ ප්‍රධානම අංගයේ හැටියටත් අනෙත් අංග ඒහා බැඳිච්ච අනුංග එහෙම නැත්නම් කාව්‍ය පුරුෂයාගේ ශරීරය හැටියටත් විශ්වාස කරපු බවක් දක්නට ලැබෙනවා. දැන් මේ විචාරවාදී සංකල්පවල යම් උච්චතම අවස්ථාවක් තමයි මේ කාව්‍ය පුරුෂ සංකල්පය. කියන්නේ කවිය හරියට මේ ශරීරාංග වලින් යුක්ත පුරුෂයෙක් මිනිසෙක් වශයෙන් විශ්වාස කිරීම. එතකොට මේ මිනිස්යාගේ ආත්මය මොකක්ද ශරීරය මොකක්ද කියන එක විමසා බලන්නට ඒ විචාරකයෝ උනන්දුවත් වුණා. ඔවුන්ට අනුව කාව්‍ය පුරුෂයාගේ ශරීරය වෙන්න පුළුවන් පදමාලාව හෝ අලංකාරෝක්තිය ආදී. හැබැයි ආත්මය ඒ විචාරකයෝ සමහර අය කිව්වා ආත්මය රසයයි කියලා, සමහරු කිව්වා රීතිය කිව්වා, ඒ වගේම ධ්වනිය කියලා කිව්වා, ඖචිත්‍ය වක්‍රෝක්ති මේ වගේ එක එක අංග කාව්‍ය පුරුෂයාගේ ආත්මය හැටියට ඒ එක් එක් විචාරක ගුරුකුල පෙන්වා දෙන්න උත්සාහ කරපු ස්වරූපයක් අපට දක්නට ලැබෙනවා. හොඳයි. එතකොට ඔය විදිහට අතීතයේ ඉඳලම මේ විචාර සංකල්ප ගොඩනැගිලා වර්ධනය වූ බවක් අපට අධ්‍යයනය කරන්න ලැබෙනවා. නමුත් එහි යම් දියුණුවක් අපි විමසා බලනවා නම් දැනට අපට දක්නට ලැබෙන මේ විචාර ග්‍රන්ථ නම් ඇත්තටම 7 වෙනි සියවසෙන් වගේ මෙහාට බිහි වෙච්ච ඒවායි තියෙන්නේ. නමුත් ඊට කලින් ලියවෙච්ච ඒ පොතපත කාව්‍ය ග්‍රන්ථ විමසා බැලුවොත් අර කලින් කිව්වත් වගේ වේද කාව්‍ය වගේ ආදී තැන්වල තියෙන ඒ සූක්ත ආදී විමසා බැලුවොත් අපට මෙහි ආරම්භයත් ක්‍රමානුකූලව විකාශනය වෙච්ච විදියක් ගැන කිසියම් අවබෝධයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඔබ දන්නවා ಭಾರತයේ පරණිතම සාහිත්‍ය ග්‍රන්ථ වෙන්නේ වීර කාව්‍ය දෙක. රාමායන සහ මහාභාරත කියන වීර කාව්‍ය දෙක. ඒකට රාමායනය ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවස වෙනකොට සම්පාදනය වෙලා තිබුණු බව සඳහන් වෙනවා. ශ්ලෝක 24000ක් විතර තියෙනවා. මහාභාරතය ක්‍රිස්තු පූර්ව 2 වෙනි සියවස විතර වෙනකොට සම්පාදනය වෙච්ච බව සඳහන් වෙනවා. ශ්ලෝක තියෙනවා ලක්ෂයකට වැඩි ප්‍රමාණයක්. විශාල කෘතියක්. ඒතකොට දැන් මේවායේ ඇත්තටම අලංකාර භාවිතයක් තියෙනවා. හැබැයි මේ අලංකාර ඊතරම් සංකීර්ණ නොවන කිසියම් සරල මට්ටමක් ප්‍රකට කරන විදිහේ උපමා ඒ වගේම අර්ථාන්තර න්‍යාස රූපක අනන්වය වගේ අලංකාර. අනන්වය කියන්නේ දැන් මෙහෙම අහස වැනිය මුහුද වැනිය රාම රාවණ යුද්ධය වැනිය ඒ වගේ අලංකාර. ගගනං ගගනෝකාරං සාගරං සාගරෝපමං රාම රාවණ යෝර් යුද්ධම් රාම රාවණ යෝරිව
අහස අහස වගේ මුහුද මුහුද වගේ රාම රාවණ යුද්ධය රාම රාවණ යුද්ධයම වගේ. කිසියම් දෙයක් උපමා කරන්න තරම් වස්තුවක් නැත්නම් අපි ඒක ඒකම වගේ කියලා කියන එක තමයි අනන්වය කියලා කියන්නේ. එතකොට අන්න ඒ වගේ සරල අලංකාර ක්‍රම තමයි තියෙන්නේ. ඒ වගේම සංස්කෘත සාහිත්‍යයේ තවත් පැරණි කවියෙක් තමයි අශ්වඝෝෂ. අශ්වඝෝෂ කියලා කියන්නේ ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවසේ, ඒ කියන්නේ කනිෂ්ක අධිරාජ්‍යගේ කාලේ පුරුෂපුර නගරයේ ජීවත් වෙච්ච මහායානික බෞද්ධ භික්ෂුවක්. ඒ වගේම එකී රජතුමාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරපු උපදේශකවරයෙක් හැටියට කටයුතු කර බව සඳහන් වෙනවා. ඉතින් ඔහු නාට්‍ය කෘති චාරිපුත්‍ර ප්‍රකරණය වගේ නාට්‍ය සම්පාදනය කළා තියෙන. ඊට අමතරව ලලිත විස්තරය, සෞන්දරානන්ද, බුද්ධ චරිත මහා කාව්‍ය වගේ කෘති සම්පාදනය කළා තියෙනවා. ලලිත බුද්ධ චරිතය හා සෞන්දරානන්ද කියලා කියන්නේ මහා කාව්‍ය. ඒකට ඒවා බෞද්ධ මහා කාව්‍ය. ලලිත විස්තරය කියන්නේ බෞද්ධ පොතක්, බුදුන් වහන්සේ පිළිබඳ චරිත වර්ණනයක්. බුද්ධ චරිතය කියලා කියන්නේ බුදුන් වහන්සේගේ චරිත කතාව දක්වන මහා කාව්‍යයක්. ඒ වගේම සෞන්දරානන්ද, සුන්දරී නන්දා කතා පොත, ජනපද කල්යාණිය සම්බන්ධ කතා පොත දක්වන්නේ. මේ ඕගොල්ලෝ ස්ක්‍රීන් එකේ එක එක ඒවා අඳින්න එපා. මට මේ එක මකන්න ගියාම දේශනය කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා මේ ඒ වැඩේ කරන්න එපා. ඒක දේශනයට සම්බන්ධ වෙන අයට හිංසාවක්. ඒ නිසා අන්නයට හිංසාවක් නොවන විදිහට දේශනයට සම්බන්ධ වෙලා ඉඳීම වැදගත් වෙනවා. හරි. එතකොට මම කියමින් ඉදියේ අශ්වඝෝෂයන්ගේ බෞද්ධ මහා කාව්‍යවල භාවිත වෙච්ච මේ අලංකාරෝක්ති බැලුවහම ඔය වීර කාව්‍යවල භාවිත වුණු අලංකාර වලට වඩා තවදුරටත් යම් සංවර්ධනීය තත්වයක් ඒ වායේ දකින්න ලැබෙනවා. කියන්නේ වේද කාව්‍යවල තියෙන ප්‍රාථමික මට්ටම, ඒක ඊට වඩා ටිකක් දියුණු මට්ටමක් තියෙනවා වීර කාව්‍යවල. ඒක තවත් සංවර්ධනය වෙනවා මේ අශ්වඝෝෂගේ මහා කාව්‍ය ආදී කාව්‍ය ග්‍රන්ථ වලට එනකොට. එතකොට වේද කාව්‍ය ක්‍රිස්තු පූර්ව දහස් ගාණක්, ක්‍රිස්තු වර්ෂේනුත් අවුරුදු දහස් ගාණකට කලින් ලියවිච්ච ඒවා. වීර කාව්‍ය ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවසේ, 2 වෙනි සියවසේ සම්පාදනය වෙච්ච ඒවා. අශ්වඝෝෂගේ කාව්‍ය ග්‍රන්ථ ක්‍රිස්තු වර්ෂ 1 වෙනි සියවසේ සම්පාදනය. ඉතින් මේවා අධ්‍යයනය කරාම අපිට පැහැදිලි වෙනවා මේ අලංකාර භාවිතය ක්‍රමානුකූලව වර්ධනය වෙච්ච ස්වරූපයක්. ඉතින් මේ පිළිබඳ සෛද්ධාන්තික විග්‍රහය විමසා බලනකොට ඇත්තටම අපිට හමු වෙන පැරණිතම කෘතිය වෙන්නේ භරත මුනිවරයාගේ නාට්‍ය ශාස්ත්‍රය. මේ නාට්‍ය ශාස්ත්‍රය කාව්‍ය විචාරක ග්‍රන්ථයක් නොවන බව උපදන්නවා. නාට්‍ය ශාස්ත්‍රයේ නාට්‍ය උපදේශ ග්‍රන්ථයක්. නාට්‍යකරණයට වැදගත් වන මේ උපදේශාර්ථ සම්පාදනය කරන කෘතියක් තමයි නාට්‍ය ශාස්ත්‍රය කියලා කියන්නේ. හැබැයි ඔබ දන්නවා සංස්කෘත නාට්‍ය අංශයක් තමයි කවිය කියලා කියන්නේ. මොකද ඔය භාවාත්මක අවස්ථා මතුකොට දක්වන්න, ඒ වගේම වේදිකා පස්තලය මොකක්ද කියන එක වර්ණනා කොට දක්වන්න සංස්කෘත නාට්‍යවල පද්‍යත් භාවිත වුණා. ඒ නිසා කවිය සම්බන්ධ ඇතම් අංශ භරත මුනිවරයාට විග්‍රහ කරන්න සිද්ධ වුණා. ඒ කියන්නේ විරිත් ඡන්දස් භාවිතය, ඒ වගේම යමක වගේ ශබ්දාලංකාර ක්‍රම පිළිබඳව, ඒ වගේම කාව්‍ය ගුණ දෝෂ පිළිබඳව, අලංකාර කිහිපයක් පිළිබඳව ඔය ආදී වශයෙන් කවියට සම්බන්ධ කරුණු ඔහුට කතා කරන්න වුණා. ඒ හැරුණාම ඔහු නාට්‍යයට අදාළව කතා කරපු ඒ රස සංකල්පය පස්සේ කාලයක විචාරකයෝ කාව්‍ය ක්ෂේත්‍රයටත් අදාළ කරගත්තු බවක් දක්නට ලැබෙනවා. ඉතින් භරත මුනිගේ නාට්‍ය ශාස්ත්‍රයේ අලංකාර 4ක් විග්‍රහ කරලා තියෙනවා. ඔය අර්ථයෙන් තමයි ඔහු අලංකාර විග්‍රහ කරන්නේ. ඒ උපමා රූපක දීපක සහ යමක කියන අලංකාර 4. මේවායින් උපමා රූපක දීපක කියලා කියන්නේ අර්ථාලංකාර, යමක කියලා කියන්නේ ශබ්දාලංකාරය. උපමා කියන්නේ කිසියම් දෙයක් තවත් දෙයකට සමාන කරනවා. ඇගේ මූණ හඳක් වගේ. ඒ ප්‍රස්තුත අප්‍රස්තුත වස්තු දෙකම එකක් බව කියනවා නම් අපි ඒකට කියනවා රූපක. ඇගේ මූණ හඳකි. දීපක කියලා කියන්නේ අපි ඉස්සරහට විමසා බලනවා පුළුල්ල මේ අලංකාර ක්‍රම. කිසියම් අඳුරු තැනක පහනක් පත්තු කරාම හාත්පස ආලෝකවත් වෙනවා වගේ කවියේ මුල මැද අග යෙදුණු ಜಾති ද්‍රව්‍ය ගුණ ක්‍රියාවාචී පදයකින් සමස්ත කවියම බැබලවීම, සමස්ත කවියේම අර්ථය බැබලීමට පත් කිරීම තමයි දීපකාලංකාරයේ ස්වરૂපය වෙන්නේ. දැන් දකුණු සුළඟ ගස්වල පරණලාපත් බිම තමයි නවයවුන් කාන්තාවන්ගේ මානයද බිඳ හෙලයි. දකුණු සුළඟ එක විට කරන ක්‍රියා කීපයක් ගැන කිව්වා. එකක් තමයි
ගස්වල තියෙන වේලිච්ච කොළ පරණලා බිමට දානවා. අනිත් එක තමයි අලුත් කාන්තාවන්ගේ. අලුත් කාන්තාව කියන්නේ ළඟදී මේ තරුණ වයසට නව යෞවන වයසට පත් වෙච්ච අය. ඒගොල්ලෝ ටිකක් අහංකාරයි. එහෙමනේ දැන් සාමාන්‍යයෙන් අවුරුදු 20ක් 25ක් 30ක් 40ක් වෙනකොට තමයි මේ මානය ටික නැතිම වෙලා යන්නේ. ඉතින් සාමාන්‍යයෙන් තරුණියන්ගේ ප්‍රේමය පිළිගන්නේ නැහැ. ඉතින් ඒ වගේ ටිකක් උඩඟු විදියට ඉන්නේ. හැබැයි මේ පරිසරයෙන් ඇති කරන ආලම්බනය නිසා මේ මානය නැති වෙලා ඒ ප්‍රේමාතුරයන් සමග එක්වීමක් සිදු වෙන බව සාහිත්‍ය දක්වනවා. ඉතින් ඒ නිසා දකුණු සුළඟ නිසා තමයි කියන්නේ පරිසරයේ ඇතිවෙන තත්ත්වයන් නිසා තමයි ඔවුන්ගේ මනස වෙනස් වෙන්නේ. මානය නැති වෙන්නේ. අහංකාරය නැති වෙන්නේ. එතකොට ගස්වල වේලිච්ච කොළ බිම දැමීමත් කාන්තාවන්ගේ මානය සිදලීමත් කියන දෙකම කරේ දකුණු සුළඟ කියන ඒ කවියේ මුල තියෙන පදය. ඒ නිසා ඒක දීපකයක්. ওই විදිහට යම් මුල මැද අග තියෙන කිසියම් ಜಾති ද්‍රව්‍ය ගුණ ක්‍රියාවාචී පදයක් සමස්ත කවියම බබලවනවා නම් එය සමස්ත කවියේම අර්ථයත් එක්ක සම්බන්ධ වෙලා ඒ පදයේ විසින් සමස්ත කවියේම අර්ථය උද්දීපනය කරනවා නම් ඒක තමයි දීපක කියලා කියන්නේ. අපි ඉස්සරහට නිදර්ශන සහිතව ඒ කාරණේ විමසා බලමු. යමක කියන එක මම කලින් පැහැදිලි කළා. ඉතින් මේ විදිහට අලංකාර විදි හතරක් බරක් වෙනවා. ඒකෙන් තුනක් අර්ථාලංකාර, එකක් ශබ්දාලංකාර. භරතගෙන් පස්සේ අලංකාර ශාස්ත්‍රය නැත්නම් මේ කාව්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ විචාරක ග්‍රන්ථ විද්‍යමාන වෙන්නේ අපිට සියවස් ගණනාවකට පස්සේ. භරතගේ කාලය සමහර විචාරකයෝ කියනවා ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ කියලා. සමහරු කියනවා ක්‍රිස්තු වර්ෂ 3 වෙනි සියවසේ කියලා. තවත් අය ඒ අතර තවත් කිසියම් කයි කියන්නේ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 3 වෙනි සියවස දක්වා විවිධ කාලවකවානු ඒ විචාරකයෝ දක්වලා තියෙනවා. කොහොම වුණත් භරතගෙන් පස්සේ කාව්‍ය විචාරක ග්‍රන්ථ අපට දක්නට ලැබෙන්නේ 7 වෙනි සියවසේ විතර. 7 වෙනි සියවසේ බාමහ කියලා ආලංකාරිකයෙක් ඉන්නවා. ඔහු සම්පාදනය කරපු විචාරක ග්‍රන්ථයක් තියෙනවා. ඒ කාව්‍යාලංකාරය. බාමහගේ කාව්‍යාලංකාරයෙන් අලංකාර ભેද 30 ගාණක් පිළිබඳව, ඒ වගේම අනුප්‍රාස යමක කියන ශබ්දාලංකාර දෙක පිළිබඳව, කාව්‍ය ගුණ 3ක් පිළිබඳව, කාව්‍ය දෝෂ සැලකිය යුතු ප්‍රමාණයක් පිළිබඳව ඔය ආදී වශයෙන් ඔහු සාකච්ඡා කරලා තියෙනවා. බාමහට පස්සේ 8 වෙනි සියවසේ ඉඳපු දණ්ඩීන් කියන ආලංකාරිකයා නැත්නම් විචාරකයා කාව්‍යාදර්ශය කියලා විචාරක ග්‍රන්ථයක් සම්පාදනය කරනවා. ඒකේ පරිච්ඡේද නැත්නම් සර්ග 3ක් තියෙනවා. පළවෙනි සර්ගයෙන් කාව්‍ය සම්බන්ධ ඒ පරිබාහිර කරුණු, ඒ කියන්නේ කාව්‍ය ප්‍රභේදකරණය, මහා කාව්‍ය ලක්ෂණ, කාව්‍ය ගුණ සහ කාව්‍ය රීති, ඒ වගේම කාව්‍ය සම්පත්තිය කිව්වේ ප්‍රතිභා ව්‍යුත්පත්ති සත්තාභ්‍යාස වගේ ලක්ෂණ, ඔය වගේ කරුණු සාකච්ඡා කරලා තියෙනවා. දෙවනි සර්ගය අලංකාර ભેද 35ක් ගැන කියන්න යොදාගෙන තියෙනවා. තුන්වෙනි සර්ගය යමක නම් ශබ්දාලංකාරයේ ප්‍රභේද ගැන කියන්න, කාව්‍ය දෝෂ ගැන කියන්න, ඔය ආදී වශයෙන් යොදාගෙන තියෙනවා. එතකොට මේ කාව්‍ය ආදර්ශය කියන ග්‍රන්ථය කලාපය පුරාම ලොකු බලපෑමක් ඇති කරපු විචාරක ග්‍රන්ථයකට අපිට දක්වන්න පුළුවන්. මොකද මේ කෘතිය ඊට සියවසකට හමාරකට පස්සේ සිංහල භාෂාවට නැගෙනවා. සියබස් ලකර අනුරාධපුර යුගයේ ඉඳපු සිලා මේඝසේන නැත්නම් සල මෙසෙන් සල මෙවන් කියලා හඳුන්වපු රජතුමා තමයි සියබස් ලකර සම්පාදනය කරන්නේ. එතකොට මේ සල මෙසෙන් නැත්නම් සල මෙවන් කියලා හඳුන්වන්නේ පළමු වන සේන රජුරුව ක්‍රිස්තු වර්ෂ 918 වගේ කාලෙක රජකම් කරපු පළවෙනි සේන රජුරුව බව තමයි බොහෝ අයගේ පොදු පිළිගැනීම වෙන්නේ. නමුත් පළවෙනි සේනගේ සිට හතරවන සේන දක්වා රජවරු පොදුවේ මේ හැම කෙනෙක්ගේම නම සල මෙසෙන් නැත්නම් සල මෙවන්. ඒ නිසා දෙවන සේන, තුන්වන සේන, හතරවන සේන ආදී වශයෙන් වෙනස් මත පළ වෙලා තියෙනවා. නමුත් මම විශ්වාස කරන්නේ සාම්ප්‍රදායික අදහස වඩාත් නිවැරදි බව පිළිගත යුතු වෙනවා. මොකද මහා වංශයේත් සඳහන් වෙනවා මේ මහා වංශ සඳහන් තොරතුරු ගත්තහම මේ රජුරවන්ට මිහිඳු සහ කසුප් කියලා සහෝදරයෝ දෙන්නෙක් හිටියා. ඒකට එයින් මේ කසුප් කියන සහෝදරයාගේ ඉල්ලීමෙන් තමයි සියබස් ලකර රචනා කරේ. ඔය ආදී තොරතුරු දැක්වෙනවා. ඒකට සියබස් ලකරේමත් ඒ හා සමාන තොරතුරු දැක්වෙනවා. ඉතින් මේ දෙක සංසන්දනය කරලා ගත්තාම පළවෙනි සේන මිහි කතුවරයා හැට පිළිගැනීම වඩාත් සාහිත්‍යක බව පේනවා. ඒක තමයි සිංහලෙන් දැනට විද්‍යමාන වන එකම අලංකාර ග්‍රන්ථය. අලංකාර ගැන නැත්නම් මේ සංස්කෘත අලංකාර ශාස්ත්‍රයේ
කෘතියක් මුල් කරගෙනම සම්පාදනය වුණු එකම කෘතිය දැන්ට විද්‍යමාන එකම කෘතිය තමයි සියබස් ලකර. ඒ කාව්‍යාදර්ශයේ සිංහල පරිවර්තනයකට ඇත්තට මේක අනුවර්තනයක්. මොකද ශ්ලෝක ගාන නම් අඩුයි. කාව්‍යාදර්ශයේ 660ක් ශ්ලෝක තියෙනවා. සියබස් ලකරේ තියෙන 408ක්. ඒ කියන්නේ 250ක් විතර අඩුවෙන් සමහර කරුණු සංක්ෂිප්තව සමහර කරුණු බාහිරවත් එකතු කරලා තියෙනවා. යම් යම් වෙනස්කම් සහිතව තමයි ඔහු මේ කෘතිය සිංහලට හඳුන්වා දෙන්නේ. ඒ වගේම මේ දණ්ඩියෙන්ගෙන් අමතරව වාමන ආනන්දවර්ධන වගේ පස්සේ කාලික විචාරකයෝ කියපු යම් යම් සිද්ධාන්තත් මේකට එකතු කරලා තියෙනවා. හරි. කොහොම වුණත් මේ කෘතිය දෙමළ භාෂාවටත් ටික කාලෙකින් පරිවර්තනය වෙනවා. ඒ දණ්ඩි අලංගාරම් කියන කෘතිය දණ්ඩි අලංගාරම් කියන කෘතිය ලියවෙන්නේ 8 වෙනි සියවසෙන් පස්සේ කාලේ සාමාන්‍යයෙන් 10 වෙනි සියවසේ විතර කියලා තමයි සැලකෙන්නේ. ඒක තමයි කාව්‍යාදර්ශයේ දෙමළ පරිවර්තනය. හරි. දණ්ඩි අලංකාරම් කියන්නේ දණ්ඩීන්ගේ අලංකාර ක්‍රමය කියන එක. සියබස් ලකර කියන්නේ සිංහල භාෂාවේ අලංකාර ලක්ෂණ කියන එක. කාව්‍යාදර්ශයෙන් පස්සේ දැන් මෙන්න කාව්‍යාදර්ශයේ මෙන්න මෙහෙම විශේෂත්වයකුත් තියෙනවා. දැන් 7 වෙනි සියවසේනේ බාමහගේ කෘතිය ලියවෙන්නේ. ඒතකොට 8 වෙනි සියවසේ තමයි කාව්‍යදර්ශයේ සම්පාදනය වෙච්ච බව පොදුවේ පිළිගන්නේ. නමුත් දණ්ඩීන් ඒ කියන්නේ කාව්‍යදර්ශයේ කතුවරයා කිසිම අවස්ථාවක ඒ 7 වෙනි සියවසේ ඉඳපු බාමහගේ කාව්‍ය අලංකාරය සම්පාදනය කරපු මේ බාමහගේ නමවත් ඒ වගේ විචාරක ග්‍රන්ථයක් පිළිබඳව දැන සිටි බවවත් සඳහන් කරන්නේ නැහැ. සමහර විචාරකයෝ කියනවා ඒකට හේතුව වෙන්න පුළුවන් කියලා මේ බාමහ බෞද්ධයෙක් බව විවිධ කරුණු අනුව අනාවරණය වෙනවා. ඒ කියන්නේ බෞද්ධ දර්ශනය සම්බන්ධ කරුණු සමහරලාවට කියනවා. නිදර්ශන පද්‍යවල බුදුන් වහන්සේ සම්බන්ධ බෞද්ධ දර්ශනය සම්බන්ධ කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ඔය වගේ සාධක විශ්ලේෂණය කරලා බලුවහම බාමහ බෞද්ධයෙක් බවට සාධක දක්වන්න පුළුවන්. ඔය තලකිරියාගම ධම්මකිත්ති හාමුදුරුවෝ ಭಾರತೀಯ කාව්‍ය විචාරයේ 1 කියලා කාව්‍ය අලංකාරයේ 1 සිට 4 දක්වා මේ කොටස් සර්ග පරිවර්තනය කරලා තියෙනවා. ඉතින් ඒකේ උන්වහන්සේ ප්‍රස්තාවනාවක් දක්වමින් කියනවා බාමහ මෙන්න මේ සාධක අනුව බෞද්ධයෙක් කියලා හිතන්න පුළුවන්. ඔය ಭಾರತೀಯ විචාරවාද ගොඩක් ඒවා ගොඩනැගිලා තියෙන්නේ හින්දුන්ගේ දර්ශන සම්ප්‍රදායත් එක්ක. හැතම හින්දු විතරක් මේ උපනිෂද් යුගයේ ඉඳලම ආත්මන් මේ ආත්ම සංකල්ප පිළිබඳව යම්කිසි පිළිගැනීමක් තිබුණා. දැන් උපනිෂද් යුගයේ මුනිවරුත් මේ ආත්මන් කියලා මිනිහෙක් මරුණත් මැරෙන්නේ නැති ආත්මන් කියලා සංකල්පයක් විශ්වාස කරා. ඒ Hindu ආගමෙත් ඒ ආත්ම සංකල්පය තියෙනවා. හැබැයි බෞද්ධයෝ ඒක විශ්වාස කරන්නේ නැහැ නේ. දැන් බෞද්ධයන්ගේ ත්‍රිලක්ෂණය තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. බුද්ධ ආගමේ කියන්නේ ආත්ම කියලා එකක් නැහැ කියලාම. ඒ කියන්නේ පුනරුත්පත්තියක් කියලා එකක් නැහැ. හැබැයි පුනර්භවය කියලා එකක් තියෙනවා. පුනරුත්පත්තිය කියන්නේ මේ මිනිස්සයා මැරුණත් ආත්මය මැරෙන්නේ නැති නිසා නැවත නැවත සසරේ ඉපදීම. දැන් බෞද්ධ දර්ශනයේ ඒක නෙමෙයි කියන්නේ. මිනිස්සයා මැරෙනකොට එතනින් ඒ මිනිස්සයා ඉවරයි. ඊට පස්සේ ඔහුගේ පුනර්භවයක් තියෙනවා. හැබැයි ඒ පුනර්භවය කියන්නේ අර ජීවියා නෙමෙයි, ඒ සිතුවිලි පරම්පරාව නෙමෙයි. එයා මැරෙන වෙලාවේ කරපු මේ මැරෙනකොට කරලා තියෙච්ච පින්පව් දෙකත් ඒ වගේම චුතිසිතත් මැරෙන වෙලාවේ පවතින සිතත් කියන මේ දේවල් ඔක්කොම පෙර භවයේ කරපු කුසල අකුසලුත් කියන මේ සියල්ලම මුල් කරගෙන අලුත් භවයක අලුත් සිතුවිලි පරම්පරාවකුත් එක්ක ඔහු නැවත ජන්මලාභය ලබන ඒක තමයි පුනර්භවය කියලා කියන්නේ. සරලව කියනවා නම් පුනර්භවයේ තියෙන මේ ඛණ්ඩණය වීමක් එක උපතක ඉඳලා තව උපතකට යනකොට ඒක අඛණ්ඩව යන ධාරාවක් නෙමෙයි ඛණ්ඩණය වීමක්. පුනරුත්පත්තිය කියන්නේ එහෙම ඛණ්ඩණය වෙන්නේ නැහැ. අඛණ්ඩව යන ධාරාවක් තියෙනවා ආත්මන් කියලා එකක්. බෞද්ධයෝ ආත්මය විශ්වාස කරන්නේ නැහැ. ඉතින් ඔය මේ සංස්කෘත විචාර සංකල්ප බොහොමයක් ගොඩනැගිලා තියෙන්නේ හින්දුන්ගේ දර්ශන සම්ප්‍රදායත් එක්ක. දැන් වාක්‍යං රසාත්මකං කාව්‍යං රසය ආත්ම කොට ගත්තා වූ වැකිය කාව්‍යයි කියලා කියන එකේ අදහස මේ රසවත් වූ වැකිය කවියයි කියන එක නෙමෙයි. ඊට වඩා පුළුල් අර්ථයක් ඒ තුල තියෙනවා. කාව්‍යස්ය ආත්මා ධ්වනි කවිය ආත්මය ධ්වනියයි. රීති රාත්මා කාව්‍යස්ය කවිය ආත්මය රීතියයි. ඒකට මේ ආත්මවාදය කියන එකත් එක්ක තමයි ඒ කියන්නේ හින්දුන්ගේ මේ දර්ශන චින්තාවන් එක්ක තමයි ගොඩක් මේ විචාර සංකල්ප බද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ බෞද්ධයන්ගේ විචාර සංකල්ප ක්‍රමය හිතාමතා මේ නොතකා හැර හින්දුන්ගේ අධිකාරියම ඉස්මතු කොට ගත්තා වගේ අදහසක් ඇතැම් විචාරකයෝ දක්වනවා. ඉතින් ඒ නිසා සමහරවිට දණ්ඩීන් බාමහ ගැන නොකිය ඉඳියා වෙන්න පුළුවන්. ඒ මතවාද එක්ක ගත්තොත් හොඳයි. කොහොම වුණත් කාව්‍යාදර්ශයෙන් පස්සේ 8 වෙනි සියවසේ අපි කියව කාව්‍යාදර්ශයේ දණ්ඩීන් ලියන්නේ 8 වෙනි සියවසේ කියලා. ඉතින්
අටවෙනි සියවසේම තවත් විචාරක ග්‍රන්ථ කීපයක් සම්පාදනය වෙලා තියෙනවා. උඩ්බටගේ කාව්‍ය අලංකාර වගේ විචාරක ග්‍රන්ථ. ඒ වගේම වාමනගේ කාව්‍ය අලංකාර සූත්‍ර වගේ විචාරක ග්‍රන්ථ. අටවෙනි සියවස අගභාගයේ නැත්නම් නවවෙනි සියවස මුල කාව්‍ය අලංකාර සූත්‍ර කෘතිය සම්පාදනය වූ බව තමයි විචාරකයන් කියන්නේ. එතකොට මේ පොතට තබපු නම තමයි කාව්‍ය අලංකාර සූත්‍ර වෘත්ති කියන එක. ඇත්තටම මේ සූත්‍ර වෘත්ති කියන එක මේ පොතේ 9 කොටසකටත් වඩා ඒ ග්‍රන්ථය රචනා කරපු ක්‍රමවේදය පැහැදිලි කරන හැඳින්වීමක් තමයි සූත්‍ර වෘත්ති කියලා කියන්නේ. sorry. ඒ කියන්නේ පොතේ නම කාව්‍ය අලංකාර සූත්‍ර සහ වෘත්ති ක්‍රමයට තමයි මේක ලියලා තියෙන්නේ. සූත්‍ර කියලා කියන්නේ යම්කිසි කාරණයක් ඉදිරිපත් කරන විරිතකට අනුව ලියවුණු කෙටි පද්‍ය පාඨ. කියන්නේ සමහර ලේඛකයෝ පොත් ලිවීමේදී පද්‍යයෙන් ලිව්වා, සමහරු ගද්‍යයෙන් ලිව්වා, සමහරු ගද්‍ය පද්‍ය දෙකම මිශ්‍ර කොටගෙන ලිව්වා. ඒ අතර තවත් ක්‍රමයක් තමයි විශේෂයෙන් ව්‍යාකරණ ග්‍රන්ථ, අලංකාර ග්‍රන්ථ ආදී ලිවීමේදී අනුගමනය කරපු තවත් ක්‍රමයක් තමයි මේ සූත්‍ර සහ වෘත්ති ක්‍රමය. සූත්‍ර කියන්නේ ওই සිදස්සඟරා පාඨ තියෙන්නේ. පෙරපර වනන් නිසි විදිනු ගලපුණු සඳනම්. අන්න ඒ වගේ මේ මූලික කාරණය කෙටියෙන් ඔයගොල්ලෝ ෂෝට් නෝට් ගහ ගන්නවා වගේ මූලික කාරණය කෙටියෙන් පැහැදිලි කරන පද්‍ය පාඨ තමයි මේ සූත්‍ර කියලා කියන්නේ. දැන් කාව්‍ය අලංකාරයේ තියෙන්නේ එහෙමයි. කාව්‍යං ග්‍රාහ්‍යම අලංකාරات අලංකාර හේතුවෙන් කවිය ගතියි. ප්‍රීතිරාත්මා කාව්‍යස්ය විශේෂෝ ගුණාත්මා සූත්‍ර පාඨ තියෙන්නේ. එතකොට ඊට පස්සේ ඒක සූත්‍රයක් හැටියට කියලා වෘත්තිය කියන්නේ ඒ සූත්‍රයේ අර්ථය තවදුරටත් පැහැදිලි කරන විස්තරාත්මක කොටස. මේ පොත ලියලා තියෙන්නේ සූත්‍ර සහ වෘත්ති යන ක්‍රමයට. ඒ නිසා තමයි මේක සූත්‍ර වෘත්ති යනුවෙන් නම් කරලා තියෙන්නේ. ඒ වගේම 9 වෙනි සියවසට අයිති තවත් විචාරක ග්‍රන්ථයක් තමයි රුද්‍රටගේ කාව්‍ය අලංකාර. දැන් මේ පොත් ටික විමසා බැලුවහම ඔබට පැහැදිලි වෙනවා බාමහගේ කාව්‍ය අලංකාර, උද්බටගේ කාව්‍ය අලංකාර, ඒ වගේම රුද්‍රටගේ කාව්‍ය අලංකාර, වාමනගේ කාව්‍ය අලංකාර. ඒ කියන්නේ කාව්‍ය අලංකාර කියන නම මුල් කරගෙනම ලියවුණු විචාර ග්‍රන්ථ තියෙනවා සැලකිය යුතු ප්‍රමාණයක් සංස්කෘත විචාරක ක්ෂේත්‍රයේ. මුල් යුගයේ ඉඳපු හැම විචාරකයෙක්ම වගේ මේ කාව්‍ය ඒ කියන්නේ එකට එකක් වෙනස් පොත් තුනක් කාව්‍ය අලංකාර කියන එකම නමින් තමයි හඳුන්වලා තියෙන්නේ. පොදුවේ වුන් අලංකාර ශාස්ත්‍රය කියන නාමය සම්මත කරගත්තු බවක් මේන් පැහැදිලි වෙනවා මේ සංස්කෘත විචාරක ක්ෂේත්‍රයේ පොදුවේ හඳුන්වන්නේ. අලංකාර කියන්නේ උපමා රූපක වගේ අලංකාර ලක්ෂණ විතරක් නෙමෙයි පොදුවේ මේ විචාරක ක්ෂේත්‍රයේ හඳුන්වීම සඳහා උන් මේ වචනේ පාවිච්චි කරලා තියෙනවා. කොහොම වුණත් ඊට වඩා වෙනස් වමින් දණ්ඩීන් පමණක් මුල් යුගයේ ඒ ලේඛකයන් අතරින් දණ්ඩීන් පමණක් කාව්‍යාදර්ශය කියලා වෙනත්ම නමක් යොදව බවක් අපිට පේනවා. කාව්‍යාදර්ශය කියන්නේ කාව්‍යකරණයට ආදර්ශ සපයන්නා වූ කෘතිය. එතකොට ඔහු විශ්වාස කරා වෙන්න පුළුවන් අලංකාර විතරක් නෙමෙයි තව තවත් කාව්‍ය අංග තියෙනවා, විචාරාංග තියෙනවා. ඒ නිසා ඔහු කාව්‍ය අලංකාර කියන ඒ පොදුවේ භාවිත වෙච්ච නාමය වෙනුවට වෙනත් නමක් Tamanගේ ග්‍රන්ථය හඳුන්වීමට භාවිත කරව බවක් දක්නට පුළුවන්. හොඳයි. 9 වෙනි සියවසේදී ලියවුණු තවත් වැදගත් විචාරක ග්‍රන්ථයක් තමයි ආනන්දවර්ධනගේ ධ්වන්‍යාලෝකය කියලා කියන්නේ. ධ්වන්‍යාලෝකය. ඒ ධ්වනිය ගැනයි කියන්නේ. ධ්වනිය කියලා කියන්නේ මොකක්ද? වචනවල විවිධ අර්ථ තියෙනවා. මතුපිතාර්ථය, වාච්‍යාර්ථය, සැඟවුණු අර්ථය, ව්‍යංග්‍යාර්ථය, තව අර්ථ ප්‍රභේද තියෙනවා. එතකොට මේ මතුපිතාර්ථයට සීමා නොවි සැඟවුණු අර්ථය කවිය තුල ඉස්මතු වෙනවා. අන්න ඒක තමයි ධ්වනිය කියලා කියන්නේ. ඒ කියන්නේ අදහස කෙලින්ම කියන්නේ නැතුව අදහස හැඟවීම තමයි ධ්වනිය කියලා කියන්නේ. සරලව කියනවා. වචනාර්ථය කෙලින්ම කියන්නේ දැන් මල කියලා කිව්වොතින් මලක් සඳහා මල කිව්වොතින් ඒක වචනාර්ථය. හැබැයි ගෑනු ළමයෙකුට මල කිව්වොතින් එතන වෙන සංගවිච්ඡ අර්ථයක් තියෙනවා. ඒකට එතන ඒ තුලින් ධ්වනියක් ඇති කරන්න පුළුවන්. ඉතින් මේ ආනන්දවර්ධන වගේ විචාරකයන් කියන හැටියට කවියේ ආත්මය වෙන්නේ ධ්වනිය. කියන්නේ කෙලින්ම වචනාර්ථය කියන්නේ නැතුව සංගවා කීම තුල තමයි උසස් කාව්‍යයක් බිහි වෙන්නේ. අපි ඉතින් මේ විචාරවාද ගැන වෙන්වෙන් වශයෙන් පුළුල් ඉදිරියේ විමසා බලනවා. දැන් මෙතෙන්දී ඇත්තටම කරන්නේ මූලික හඳුනා ගැනීමක් විතරයි. ඊළඟට ධනංජයගේ දශරූප ග්‍රන්ථය. ඒක ඇත්තටම නාට්‍යෝපදේශ ග්‍රන්ථයක්. 9 වෙනි සියවසේ නැත්නම් 10 වෙනි සියවසේ කියලා තමයි ගොඩක් දුරට මේ දශරූප ග්‍රන්ථයේ කාලයේ හැටියට සලකන්නේ. ඒ වගේම අභිනව ගුප්ත ආනන්දවර්ධනගේ
ශිෂ්‍යයෙක් හැටියට සලකන අභිනවගුප්ත ද්වන්‍යාලෝක ලෝචන ලෝචන කියන්නේ දැකීම කියන එක නේ. ඒතර ද්වන්‍යාලෝකය තවදුරටත් විවරණය කරන ලිහිල්ව දක්වන විස්තරාත්මකව දක්වන කෘතියක් තමයි ද්වන්‍යාලෝක ලෝචන කියලා කිව්වේ. ඒ වගේම ඔහු තවත් කෘතියක් අභිනව ಭಾರತಿ කියලා සම්පාදනය කරලා තිබුණා. මේ නාට්‍ය ශාස්ත්‍රය ගැන ලියපු මේ වගේ විවරණ කෘතියක්. ඒ වගේම යයාවරිය රාජසේකරගේ කාව්‍ය මීමාංසා අපි අර කතා කරපු කාව්‍ය පුරුෂ සංකල්පයට අදාළව කතා කරපු කෘතිය. මේවා 10 වෙනි සියවසේ ලියවිලා තියෙනවා. 11 වෙනි සියවස කියලා කියන්නේ සංස්කෘත කාව්‍ය විචාරක ක්ෂේත්‍රයේ වැදගත් කාල පරිච්ඡේදයක්. මොකද මේ කාලේ අලුත් විචාරවාද කිහිපයක්ම විචාරක ක්ෂේත්‍රයට එකතු වෙනවා. දැන් මේ කලින් කියපු ඒවායිත් වෙන වෙන වූ විචාරවාද තිබුණා. දණ්ඩීන් ගුණරීති ගැන කියනකොට අනිත් අර කතා කරපු ගොඩක් අය අලංකාර ගැන කියනකොට භරත රසය ගැන කියනකොට මේ වාමන ගුණරීති කියන විචාරවාදය ගැන කතා කරා. ආනන්දවර්ධන ධ්වනිය ගැන කතා කරා. ඉතින් ඒ වගේ 11 වෙනි සියවස කියලා කියන්නේ අලුත් විචාර සංකල්ප වලින් සංස්කෘත කාව්‍ය විචාරක ක්ෂේත්‍රයේ පොහොසනය වුණු සියවසක් කාලවකවානුවක්. 11 වෙනි සියවසේ තමයි රාජානක කුන්තක වක්‍රෝක්ති ජීවිත කියන පොත ලියන්නේ. වක්‍රෝක්ති ජීවිත කියන්නේ ඔහු කියන අදහස කෙලින් කිව්වොත් ඒක කවියක් වෙන්නේ නැහැ. අදහස වක්‍රාකාරව කිව්වොත් තමයි ඒක කවියක් වෙන්නේ. ඒ කියන්නේ දැන් ඔබේ මුහුණ ලස්සනයි කිව්වට ඒක කවියක් නෙමෙයි. ඔබේ මුහුණ මලක් වගේ කිව්වොත් එතන උපමාව තමයි. නමුත් ඒ අදහස කිසියම් වක්‍ර ස්වරූපයකට ඉදිරිපත් කරලා තියෙනවා. ඒක උදාහරණයක් විදිහට රජුරෝ දේවිය දෙස බැලුවේය සාමාන්‍ය ප්‍රකාශනයක්. ඔක මෙහෙම කිව්වොත් රජතුමාගේ net නැමැති මීමැස්සෝ දේවියගේ මුහුණ නැමැති පියුමෙහි සැරිසැරූහ. එතන තියෙනවා වක්‍රාකාර භාෂණයක්. රජතුමාගේ ඇස් නැමැති මීමැස්සෝ දේවියගේ මුහුණ නැමැති නෙළුම් මලෙහි නැත්තම් පියුමෙහි සැරිසරුවා කියන්නේ රජුරෝ දේවිය දිහා බැලුවා කියන එක. හැබැයි කලින් එක සාමාන්‍ය ප්‍රකාශනයක්, දෙවෙනි එක වක්‍රෝක්ති ප්‍රකාශනයක්. එතකොට කුන්තකගේ වක්‍රෝක්ති ජීවිත කියන කෘතියෙන් ඔහු පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ කවියේ ස්ථිරසාර ජීවගුණය රඳා පවතින සාධකය වෙන්නේ වක්‍රෝක්තියයි කියන එක. ඒ වගේම 11 වෙනි සියවසේ ඉඳපු මේ ക്ഷേමේන්ද්‍ර කියන විචාරකයා ඖචිත්‍ය විචාර චරචා කියලා විචාරක ග්‍රන්ථය සම්පාදනය කරනවා. ඔහු මේකෙදි කතා කරන්නේ ඖචිත්‍ය ගැන. ඒ කියන්නේ උචිත වෙන්න ඕනේ. කවියේ යොදා ගන්නා ආකෘති, රස භාව, අලංකාරෝක්ති, භාෂාව මේ හැම අංගයක්ම උචිත වෙන්න ඕනේ. මේකත් ගොඩක්ම මේ වැදගත් විචාර සංකල්ප. භාෂාව උචිත වෙන්න ඕනේ. දැන් අම්මා ගැන කියන්න මව්සෙනෙහස ප්‍රකාශ කරන විදිහේ භාෂාවක් වෙන්න ඕනේ. ඒතර ඒ අම්මා මොන අම්මා කෙනෙක්ද? ගැමි සමාජයේ අම්මා කෙනෙක්ද? නාගරික සමාජයේ අම්මා කෙනෙක්ද? නේද? ඒ අනුව භාෂාව පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ගෑනු ළමයා ගැන කියන්න පාවිච්චි කරන වචනේ ජීවිතේ මල් අම්මා ඉන්න කල් කියලා පාවිච්චි කරාම මව්සෙනෙහස දැනෙන්නේ නැහැ නේ අපිට. ඖචිත්‍ය. ඒ වගේම ආකෘතිය. දැන් විරහව ගැන කියන්න දුකක් ගැන කියන්න පාවිච්චි කරන්න බෑනේ මේ නිකම් උද්වේග කරන රිද්මයක්. කන්දේ හැපුණු මහ වනාන්තරයේ බයිලවල කියන්නේ 6-8 නැත්තම් කෙම්ටතාල් රූපයෙන් මේ ප්ලේන් එක කඩම් වැටිච්ච එකවත් මේ පතිවත කෙලසලා ඇගේ මැරුවා තිරිසනෙක් වගේ ඔය මේ මනම්පේර කුමරිය දූෂණය කළ මරා දාපු එකවත් නිල්වලා ගඟේ ඔරු ගිලිලා මේ මිනිස්සු මැරිච්ච එකවත් කියන්න බෑ. දැන් වර්තමාන ජීවිතවලත් තියෙන සමා වෙන්න විහාරයේ කඳුළු වැටුණට නේ. ඉතින් ඒ වගේව කියන්න බෑ. දුකක් කියන්න බෑ. අර වගේ මේ උද්වේග කර තාලයකින් ආකෘතිය ගැලපෙන්න ඕන. පැරණි සින්දු වලත් තියෙන නොගැලපෙන ඒවා. මංගල පෝරුව කැඩී ගියා, පෙම් මගුල් බෙරේ හඬ නැතුව ගියා. වැටුණු මලක්කෙම අත්ෙහි පහාවේද ආලේ ලෙස මැකී ගියා, ප්‍රේමාලෝකය නිමි ගියා. ඒකට ඒ වගේ අත්දැකීමක් ආනන්ද කර විදියකට ප්‍රකාශ කරන්න බෑ. උචිත නෑ. ඒ වගේම කොළඹ යුගයේ කවීන්ගේ නිර්මාණ අතර උපමා ආදිය භාවිත කිරීමේ උචිත තැනුත් තියෙනවා. මං කියන්නේ අවුන්ගේ හැම නිර්මාණයක්ම අනුචිතයි කියලා. හැබැයි ඒ සමහර තැන්වල තියෙන්නේ මේ කොස්ගෙඩියක් වගේ කුළුළු කුල දැඩි. කුල කොස්ගෙඩියක් වගේ කිව්වා. අතංගිලි පැන්සල් කූරු වගේ කිව්වා. ඇහි බැම ගැන කිව්වා රන් කූරු මිනිහ උපමාවට ඔහොම හිටි. තක්කලි සිවිය වැනි තොල්පෙති දෙක සෙලවේ. පියයුරු ටී බනිස්ය. හැබැයි ඒක නම් තව අර්ථයක් තියෙනවා මේ මොකක්ද ඒ කවිය ඇගේ දෙතොල් විලිකුන් මිරිස්ය පියයුරු යුග ටී බනිස්ය රූපෙන් අන්තිම උසස්ය ඈ ටයිටස්ගේ මිසිස්ය. නේද?
එතන අනෞචිත්‍යයක් වගේම හැබැයි සමහරවිට කවියට කියන්න ඕන මොනවා වෙන්න පුළුවන් මේ ටයිටස්ගේ මිසිස් ගැන කියන්නේ ඉතින් ඒ වගේ කාන්තාවෝ ඉන්නවනේ සමහරවිට මේ තොල්වල රතු පාට උලාගෙන ඒ කියපු මේ ශරීර ස්වභාවය ඇති එහෙම අය ඉන්නොත් ඒකේ වගේ කෙනෙක් ගැන කියන්න පාවිච්චි කරා වෙන්න පුළුවන්. නමුත් ගොඩක් අවස්ථාවල අනුචිත උපමා ආදිය භාවිත කරලා තියෙනවා. යටිකුරු සුනිල් දුම් ගොබයක් වැනිය හිස ඔලු ගෙඩිය අනිත් පැත්ත ගහපු මේ දුම් ගොබයක් වගේ කියලා කිව්වා. ඒ වගේම වොලිබෝල වගේ කියලා කිව්වා මේ දරුවන්ගේ මේ බඩ. ඉතින් ඒවා ඇත්තට ගැළපෙන උපමා නෙමෙයි. සමන් මලිගේ පියේරු ජපන් බැලුන් යුවලක් වගේ කියලා කිව්වා. හැබැයි උචිත උපමා පාවිච්චි කරපු තරුණ නැතුවා නෙමෙයි කොළඹියගේ කවින් දැන් ඔය එක අවස්ථාවක කියනවා මේ දෙහිලෙල්ලක් වගේ මිරිකාගෙන ඉස්ම ආම්පුතා සේවකයාගෙන් වැඩ ගන්න හැටි කියනවා හරියට දෙහිලෙල්ලක් මිරිකගෙන මේ ඉස්ම ගන්නවා වගේ තමයි ශ්‍රමය සූරා කන්නේ. ඒක බොහොම උචිත උපමා. ඒ වගේම ගිනි බෝලයක් වාගේ පායන අවුව වැඩ කරන මිනිස්සෙකුට මේ අවුවේ රුදුරු බව දැනෙන්නේ හරියට පායන ගිනි බෝලයක් ඒක ඉරක් නෙමෙයි. ඒ වගේ උචිත උපමා පාවිච්චි කරලා තියෙනවා කොළඹියගේ කවින්. නමුත් පොදුවේ දක්නට ලැබෙන දුර්වලතාවක් තමයි උන් තෙල්ලවන චෝදනාවක් තමයි අනුචිත උපමා භාවිතය. හොඳයි. අපි මේ ගැන පුළුල් විමසා බලමු. ක්ෂේමේන්ද්‍රගේ ඖචිත්‍ය විචාර චර්චාවෙන් කියන්නේ මේ සකල අංග උචිත ලෙස කවිය තුල භාවිත කළ යුතු වීම. ඒ වගේම මහිම භට්ටගේ ව්‍යක්ති විවේකය. ඔය වගේ විචාරක් ග්‍රන්ථ. 11 වෙනි සියවසේ සම්පාදනය වෙලා තියෙනවා. ඒ වගේම 12 වෙනි සියවසේ ජයදේවගේ චන්ද්‍රාලෝකය. රාමචන්ද්‍ර ගුණචන්ද්‍ර කියන දෙදෙනාගේ නාට්‍ය දර්පණ. ශාරදා තනයගේ භාව ප්‍රකාශ. රුජකගේ කාව්‍ය මීමාංසා අලංකාර සර්වස්ව කියන ග්‍රන්ථ. ඒ වගේම මම්මටගේ කාව්‍ය ප්‍රකාශ කියන ග්‍රන්ථය. හේමචන්ද්‍රගේ කාව්‍යානුශාසනා කියන ග්‍රන්ථ. මේ වගේ කෘති 12 වෙනි සියවසේ සම්පාදනය වෙලා තියෙනවා. ඒතර මේ අපි කතා කරපු සමහර ඒවා ඇත්තටම නාට්‍යෝපදේශ ග්‍රන්ථ. මේ භාව ප්‍රකාශ ඒ වගේම කලින් කතා කරපු මේ දශරූපක් ග්‍රන්ථය නාට්‍ය දර්පණ ඒවා නාට්‍යෝපදේශ ග්‍රන්ථ. හැබැයි මෙන්න මෙහෙම එකක් තියෙනවා. සංස්කෘත කාව්‍ය විචාර ක්ෂේත්‍රය ගැන විමසා බැලීමේදී අපට නාට්‍ය විචාර ග්‍රන්ථ බැහැර කිරීමට හැකියාවක් නැහැ. මොකද භරත මුනිවරයාගේ නාට්‍ය ශාස්ත්‍රයේ ඉඳලම මේ කවියට සම්බන්ධ ඒවත් නාට්‍යෝපදේශ ග්‍රන්ථවල ප්‍රකාශ වෙලා තියෙනවා. මොකද මේ දෙකම එකට සම්බන්ධ ක්ෂේත්‍ර දෙකක් හැටියට තමයි විචාර ක්ෂේත්‍රය තුළ ඉදිරිපත් වෙලා තියෙන්නේ. මම කලින් කියපු විදිහට මේ නාට්‍යයේ කොටසක් අංශයක් තමයි කවිය කියලා කියන්නේ. ඒ නිසා කවියට සම්බන්ධ ඒවත් නාට්‍ය ශාස්ත්‍රයේ භරතගේ නාට්‍ය ශාස්ත්‍රයේ ඉඳලා නාට්‍යෝපදේශ ග්‍රන්ථවල ප්‍රකාශ වෙලා තියෙනවා. ඒ නිසා කාව්‍ය විචාර ක්ෂේත්‍රයේ විමසා බැලීමේදී නාට්‍යෝපදේශ ග්‍රන්ථත් අපිට එක පැත්තකින් වැදගත් වෙනවා. අනිත් පැත්තෙන් කාව්‍යෝපදේශ ග්‍රන්ථවලත් නාට්‍ය කලාවට සම්බන්ධ ඒවා තියෙනවා. දැන් උදාහරණයකට පස්සේ කාලෙක අපි කතා කරන 14 වෙනි සියවසේ විශ්වනාථගේ සාහිත්‍ය දර්පණය වගේ විචාරක ග්‍රන්ථයක් දිහා බැලුවහම ඒක ඇත්තටම කාව්‍ය විචාර ග්‍රන්ථයක්. හැබැයි ඒකේ නාට්‍ය කලාවට සම්බන්ධ නායක නායිකා ලක්ෂණ, ඒ රසභාව, ඒ නාට්‍ය රීති සම්බන්ධ කරුණු කාරණා සාකච්ඡා වෙනවා. ඒ නිසා මේ නාට්‍යෝපදේශ ග්‍රන්ථ අපිට කාව්‍ය විචාර ක්ෂේත්‍රය ගැන කියනකොට වැදගත් වෙනවා. අනිත් පැත්තට කාව්‍ය විචාර ග්‍රන්ථ නාට්‍ය ක්ෂේත්‍රය ගැන අධ්‍යයනය කරන කෙනෙකුටත් වැදගත් වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා මේ දෙක අතර සම්බන්ධයක් තියෙන්නේ. ඒ නිසා අපි මෙතෙන්දී නාට්‍යෝපදේශ ග්‍රන්ථ ගැනත් විමසා බලනවා. 13 වෙනි සියවසේදී ඒ වගේ ලියවිච්ච තව නාට්‍යෝපදේශ ග්‍රන්ථයක් හැට සාගර නන්දගේ නාටක ලක්ෂණ රත්නකෝෂ. 14 වෙනි සියවසේ සිංහ භූපාලගේ නාටක පරිභාෂා. 15 වෙනි සියවසේ රූප ගෝස්වාමිගේ නාටක චන්ද්‍රිකා. 17 වෙනි සියවසේ සුන්දර මිශ්‍රගේ නාට්‍ය ප්‍රදීප. ඉතින් මේවත් නාට්‍යෝපදේශ ග්‍රන්ථ මම කලින් කියපු විදිහට කාව්‍ය විචාර ක්ෂේත්‍රයේදී වැදගත් වෙනවා. හොඳයි. කාව්‍ය විචාර ක්ෂේත්‍රය දැන් අපි මෙතෙන්දී අන්තිමට කතා කරේ 12 වෙනි සියවසේ. හැබැයි 12 වෙනි සියවසෙන් පස්සේ ආපහු අවුරුදු 200කට විතර පස්සේ තමයි මේ කාව්‍ය විචාරය වෙනුවෙන් කැප වුණු ග්‍රන්ථයක් අපිට දක්නට ලැබෙන්නේ. ඇත්තටම කාව්‍ය විචාරය වෙනුවෙන් කැප වුණු කියලා කිව්වට මේකේ මම කලින් කියපු විදිහට නාට්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ඒවාත් සාකච්ඡා වෙලා තියෙනවා. මේක විශාල කෘතියක්. විශ්වනාථගේ සාහිත්‍ය දර්පණය කියන කෘතිය. පරිච්ඡේද 10ක් වගේ ප්‍රමාණයක් තියෙන විශාල කෘතියක්. ඇත්තටම මේක සිංහලෙන් නැහැ. මේකේ 1 සිට 5 දක්වා සර්ග ටික විතරක් සිංහලෙන් තියෙන බව දැනගන්න හම්බුණා. නමුත් මට නම් හම්බ වෙලා නැහැ.
මේකේ තියෙනවා ඉංග්‍රීසියෙන් නම් සංස්කරණ ගණනාවක් mirror of composition කියලා තියෙනවා. ඉතින් ගැඹුරු අධ්‍යයනයක් කරන කෙනෙක් ඉන්නවා නම් ඒව බලන්න පුළුවන්. විශ්වනාථගේ සාහිත්‍ය දර්පණය තවම සිංහලෙන් මේ ප්‍රමාණවත් තරම් පරිවර්තනයක් සිද්ධ වෙච්ච නැති කෘතියක්. එතකොට අවුරුදු 200කට විතර පස්සේ තමයි ආයෙත් මේ කාව්‍ය විචාරය ගැන පුළුල්ව විමසා බලන කෘතියක් සම්පාදනය වෙන්නේ. ඔහු තමයි අර වාක්‍යයන් රසාත්මකම් කාව්‍යයක්. රසය ආත්ම කොට ගත්තා වූ වැකිය කාව්‍යයි කියලා කියන්නේ. ඉතින් බොහෝ අය පිළිගන්නා විචාරයක් තමයි කවියේ මොන මොන ලක්ෂණ තිබුණත් වැඩක් නැහැ රසයක් නැත්නම්. ඒ නිසා රසය ආත්ම කොට ගත්තා වූ වාක්‍ය කවියයි කියන නිර්වචනය බොහෝ සාධාරණ නිර්වචනයක් බව තමයි විචාරකයන්ගේ අදහස වෙන්නේ. ඉතින් මේ නිර්වචනය ඇතුළත් වෙන්නේ මේ විශ්වනාථගේ සාහිත්‍ය දර්පණය කියන විචාර ග්‍රන්ථයේ. විශ්වනාථගෙන් පස්සේ ආයෙත් අපට මේ ಭಾರತೀಯ විචාර ක්ෂේත්‍රයට කාව්‍ය විචාර ක්ෂේත්‍රයට අදාළ එහෙම නැත්නම් අලංකාර ශාස්ත්‍රයට අදාළ සාකච්ඡාවක් දක්නට ලැබෙන්නේ 17 18 සියවස්වල. ජගන්නාථගේ රස ගංගාධාර 17 වෙනි සියවසේ, විශ්වේශ්වරගේ අලංකාර කෞස්තුභ අලංකාර කර්ණාභරණ වගේ ග්‍රන්ථ 18 වෙනි සියවසේ ඔය විදිහට සම්පාදනය වෙලා තියෙනවා. හැබැයි මේ පස්සේ කාලයක සම්පාදනය වුණු කෘතිවල තියෙන පොදු දුර්වලතාවක් තමයි මුල් අවදියේ ඉඳපු ලේඛකයෝ පොතපත ලිව්වේ Tamanට ආවේනික විශේෂ දැනුමක් ඉදිරිපත් කරන්න. නැත්නම් Tamanගේ විශේෂ දර්ශනයක් මත පදනම් වූ කරුණු කාරණා ටිකක් ඉදිරිපත් කිරීමේ අපේක්ෂාවෙන් තමයි ඔය 7 වෙනි සියවසේ ඉඳලා 14 වෙනි සියවස දක්වා, ඒ කියන්නේ විශ්වනාථත් ඇතුළත්ව ඒ බොහෝ ලේඛකයන් පොතපත සම්පාදනය කළේ. හැබැයි ඒවායේ යම් පරිහානීය තත්වයක් තමයි මේ 17 18 සියවස් වල ඉඳලා අපට දක්නට ලැබෙන්නේ. මේ යුගයේ ඉඳපු බොහෝ විචාරකයන්ට අවශ්‍ය වෙන්නේ කලින් ඉඳපු කෙනාට වඩා විශාල කෘතියක් සම්පාදනය කරන්න. ඒ නිසා අර කාව්‍ය විචාරයේ දාර්ශනික පැත්ත ටිකක් යටපත් වෙලා ප්‍රමාණාත්මකව ලොකු පොතක් ඉදිරිපත් කිරීම කියන අදහස පෙරට ආපු බවක් දක්නට ලැබෙනවා. දැන් උදාහරණයක් හැටියට අපි කුවලයානන්දය ගත්තොත්. මේ කුවලයානන්දය කියන පොත නම් සිංහලෙන් තියෙනවා. මහාචාර්ය කිව්ලේගෙදර නාරද හාමුදුරුවෝ අලංකාර සියය කියලා සිංහලට පරිවර්තනය කරලා තියෙනවා කුවලයානන්දය. අප්පේ දීක්ෂිත කියන විචාරකයා කුවලයානන්දය සම්පාදනය කරන්නේ ජයදේව කියන විචාරකයාගේ, අපි කිව්ව 12 වෙනි සියවසේ ඉඳපු විචාරකයෙක් ජයදේව. ඔහුගේ මේ චන්ද්‍රාලෝකය කියලා විචාර ග්‍රන්ථයක් තිබුණා. ඒ චන්ද්‍රාලෝකයේ පරිවර්තනයක් හැටියට තමයි මේ පරිවර්තනයක් නෙමෙයි, ඇත්තට මේක සංවර්ධනය කළා පළ කරපු ග්‍රන්ථයක් හැටියට තමයි මේ කුවලයානන්දය රචනා කරන්නේ. එතකොට මේ අලංකාරවල ක්‍රමානුකූල වර්ධනයක්, දැන් නාට්‍ය ශාස්ත්‍රයේ අපි කියව අලංකාර ප්‍රභේද 4ක් වගේ සංඛ්‍යාවක් තමයි තිබුණේ. ඊට පස්සේ මේ කාව්‍ය ආදර්ශය, කාව්‍ය අලංකාරය වගේ මූලාශ්‍රයන්ට එනකොට 30 ගණනක් දක්වා ඒක වර්ධනය වෙනවා. විශ්වනාථගේ සාහිත්‍ය දර්පණයේ අලංකාර ප්‍රභේද 70ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. ජයදේවගේ චන්ද්‍රාලෝකයේ අලංකාර ප්‍රභේද 100ක් වගේ ප්‍රමාණයක් තිබුණා. ඒක තමයි ඒ වනකොට තිබිච්ච වැඩිම අලංකාර ප්‍රභේද සංඛ්‍යාවක් තිබ්ච පොත. හැබැයි මේ කුවලයානන්ද කතුවරයා නැත්තම් මේ අප්පේ දීක්ෂිත අලංකාර ප්‍රභේද 120 ගණනක් සහිතව තමයි මේ කුවලයානන්දය කියන පොත සම්පාදනය කරන්නේ. ඒකට ඒක සංස්කෘත විචාර ග්‍රන්ථ අතර තියෙන වැඩිම අලංකාර ප්‍රභේද සංඛ්‍යාවක් සාකච්ඡා කරන පොත. ඇත්තටම මේ වැඩිම ප්‍රමාණයක් සාකච්ඡා කිරීම කියන එක ඒක ගුණාත්මක කාරණයක් නෙවෙයි, ප්‍රමාණාත්මක කාරණයක්. මොකද අන්තගාමීව බැලුවොත් ඔය අලංකාර වලට හසු නොවන කිසිම ප්‍රකාශනයක් නැහැ අපේ එදිනදා කතා ව්‍යවහාරයේ හෝ නැත්නම් ඒ කාව්‍යයක තියෙන නේද? මොකද 100 ගාණක් ඒවා ඔක්කොම අලංකාර හැටට සැලකුවොත් මේ අපි කතා කරන හැම ප්‍රකාශනයකම මොකක් හරි අලංකාරයක් තියෙනවා. ඒ නිසා එහෙම අවශ්‍ය නැහැ. මේ අන්තගාමී වෙන්න ඕනේ නැහැ. කලින් හිටපු විචාරකයන්ට අවශ්‍ය වුණේ ඒ සාමාන්‍ය ප්‍රකාශන වලින් වෙනස් වූ යම් චමත්කාරයක් දනවන ප්‍රකාශ හඳුනගෙන ඒවායේ ලක්ෂණය පැහැදිලි කිරීම සඳහා වුන් මේ ඒවා මේ අලංකාරය අසවල් අලංකාරය කියලා ඒවට අලංකාර හැටියට නම් දුන්නා. ඒ නිසා අලංකාර ඔක්කොම සාකච්ඡා කරලා ඉවර කරන්නත් බෑ. ඔක්කොම ඩම් කරලා ඉවර කරන්නත් බෑ. ඒ නිසා ඒවායේ தત્ත්වය පොදුවේ පැහැදිලි කරගන්න පුළුවන් වෙන විදිහට ප්‍රධානම ඒවා නැත්තම් ඒවායින් කිහිපයක් පමණක් විග්‍රහ කරාම ප්‍රමාණවත්. නමුත් පස්සේ කාලෙක තරඟකාරී ලෙස කලින් ඉඳපු විචාරකයන්ට වඩා වැඩි සංඛ්‍යාවක් කියන්න ගියා. ඉතින් ඒකේ උපරිම උච්චතම අවස්ථාව තමයි මේ කුවලයානන්දයෙන් අපි දකින්නේ. ඒක සාර්ථකත්වයක් නෙමෙයි. දැන් මම මගේ ආචාර්ය උපාධිය කරපු වෙලාවේදී අලංකාර ගැන විමසා බැලුවා. කුවලයානන්දයත් මම ඔක්කොම අලංකාර ටික බැලුවා. ඉතින් ඒකේ තියෙන ඔක්කොම අලංකාර පිළිගත්තොත් මේ
අපි කතා කරන ඕනම ප්‍රකාශනයක මොකක් හරි අලංකාරයක් තිය කියලා අපිට පිළිගන්න වෙනවා. එහෙම අවශ්‍ය නැහැ. එහෙම ගත්තොත් හරියට මේ ගහක කොළක බෙහෙතකට ගන්න බැරි පස්පංගුවක්, ඒ කියන්නේ ගෙඩි කොළ මුල් දල් ඔය මොන හරි කොටසක් නැතුවා වගේ. අර ජීවක වෛද්‍යවරයාට කියනෝනේ මේ ගුරුවරයා ඔහුගේ දැනුම පරීක්ෂා කරන්න ඕන වුණාම අවසානයේ ගිහිල්ලා හොයන් එන්න කියලා මේ මොකක් හරි ගහකින් ඒ පස්පංගුවෙන් කොටසක් අරගෙන එන්න ඖෂධයකට ගන්න බැරි කොටසක් කියලා. නමුත් අන්තිම ජීවක කියනවා එහෙම කොටසක් නැහැ කියලා. ඒ වගේ මේක අන්තගාමීව ගත්තොත් ඕනෑම ප්‍රකාශනයක තියෙන ඕනෑම අදහසක් අපිට අලංකාර ભેදයක් කියලා කියන්න පුළුවන්. නමුත් එහෙම නෙමෙයිනේ. කාව්‍ය ක්ෂේත්‍රයේ වැදගත් වෙන්නේ චමත්කාරයක් දනවන විදිහේ ප්‍රකාශය. ඒකට චමත්කාරයක් දනවන ටික විතරක් මේ අලංකාර හැටියට හඳුනාගත්තාම ඒක ප්‍රමාණවත්. එහෙම නැතුව මේ අනිත් කෙනාට වඩා වැඩි ප්‍රභේද සංඛ්‍යාවක් දක්වනවා කියලා මේක විලාසිතාවක් හැට වර්ධනය කරගෙන යන එක එච්චර හොඳ ප්‍රවණතාවක් නෙමෙයි. ඒකෙන් වෙන්නේ අර දාර්ශනික පැත්ත, හරයාත්මක පැත්ත යටපත් වෙලා මේ ප්‍රාමාණිකව වැඩි සිද්ධාන්ත ප්‍රමාණයක් ගොඩ ගැනීමේ තත්ත්වයක් ඇති වෙනවා. අනිත් පැත්තෙන් අපි තේරුම් ගන්න ඕන කාරණයක් තමයි මේ ප්‍රාථමික වන්නේ මේ අලංකාර විග්‍රහය නෙමෙයි. ඇත්තටම මේ සාහිත්‍ය නිර්මාණය තමයි ප්‍රාථමික වෙන්නේ. ඔය කාලිදාස වගේ කවීන් කවි ලියන කාලේ වෙනකොට මේ අලංකාර ශාස්ත්‍රය කියලා එකක් ගොඩනැගිලා තිබුණේ නැහනේ. ඕනනම් වර්තමානයේ රැගෙන නාට්‍ය ශාස්ත්‍රය තියෙන්නේ. ඒ අරුණාම 7 වෙනි සියවසෙන් පස්සේ තමයි අපි ওই කතා කරන විචාර ග්‍රන්ථ හැම එකක්ම වගේ සම්පාදනය වෙලා තියෙන්නේ. හැබැයි කාලිදාසෙන්දී ක්‍රිස්තු වර්ෂ 400 ගණන් වල. ඒතකොට විචාර ග්‍රන්ථ සම්පාදනය වෙලා තිබුණ නැති වුණාට කාලිදාස තමයි සාර්ථක විදියටම අලංකාරෝක්ති භාවිත කරපු කවියා. එතකොට අපේ සීගිරිගේ කවීන්ගේ නිර්මාණ ගත්තත් අපේ ජන කවීන්ගේ නිර්මාණ ගත්තත් ඒවයි සමහරලාට අලංකාර භාවිත කරලා තියෙනවා. ඉරටෙක් වෙලා ගිරවෙක් යන්න ආයේ, සඳටෙක් වෙලා සාවෙක් යන්න ආයේ, මලටෙක් වෙලා බඹරෙක් යන්න ආයේ, නුඹටෙක් වෙලා මගේ හිත යන්න ආයේ. මොහොම කියනවා. ඉතින් ඒවා අලංකාර ශාස්ත්‍රයේ මත පදනමම එක් කරපු මේ අලංකාරය කියලා අපිට කියන්න බෑ. ඒ නිසා ප්‍රාථමික වෙන්නේ නිර්මාණය. අලංකාරිකයෝ පස්සේ කාලයක මොකද කරේ? ඒ අලංකාර ලක්ෂණ හඳුනා ගැනීම සඳහා ඒවාට නම් යොදලා ඒවා විග්‍රහ කළා වෙනම ශාස්ත්‍රයක් හඳුන්වා දුන්නා. ඒකේ අරමුණ උනේ මේ ශාස්ත්‍රයක් හැටියට මේක ප්‍රගුණ කළා කවි ලියනකොට උචිත පරිදි මේවා භාවිත කිරීමට මඟ පෙන්වීම තමයි අරමුණ උනේ. හැබැයි පස්සේ කාලේ මොකක්ද උනේ? කාව්‍ය ශාස්ත්‍රය පැත්තක තියෙද්දි අලංකාර ප්‍රභේද සංඛ්‍යාව වර්ධනය කරන විදිහේ පොතපත සම්පාදනය වුණා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන කාරණයක් තමයි සිද්ධාන්තය නෙමෙයි වැදගත් වෙන්නේ. මේ මොන විචාරවාදයක වුණත් ප්‍රායෝගික වශයෙන් කවිය පෝෂණය කරන්න පුළුවන් වෙන විදිහට මේ කියන සිද්ධාන්ත භාවිත කිරීමේ හැකියාව තමයි වැදගත් වෙන්නේ. හරි. කොහොමවත් මේ විචාරවාද අතරින් පැරණිම විචාරවාද හැටියට අපිට සලකන්න පුළුවන් රසවාදය, අලංකාරවාදය වගේ විචාරවාද. අපි ඉස්සරහට ඒව ගැන කතා කරනවා. ඉතින් මේ දෙක තමයි ඇත්තටම ප්‍රධාන විචාරවාද. ඇත්තටම අලංකාර ශාස්ත්‍රය කිව්වහම මේ සියලුම විචාරවාද පොදුවේ අපිට අයත් කරන්නත් පුළුවන්. හරි. ඒතර අලංකාරවාදය හා රසවාදය, අලංකාර කියනක ඔබ දන්නවා කාව්‍ය ශෝභාව ඇති කරන ධර්මතා, රසය කියන්නේ කවියේ වින්දනය. මේවා ඇතුලෙන් පැන්න ගිච්ච තවත් විචාරවාද කිහිපයක් තියෙනවා. උදාහරණයක් හැටියට රසවාදයේ වර්ධනයක් තමයි ධ්වනිවාදය කියලා කියන්නේ. ඒකේ තවත් අවස්ථාවක් තමයි ඖචිත්‍යවාදය කියලා කියන්නේ. ඒ වගේම අලංකාරවාදයේ තව වර්ධනීය අවස්ථාවක් තමයි මේ ගුණරීතිවාදය කියලා කියන්නේ. එහි තවත් අවස්ථාවක් තමයි වක්‍රෝක්තිවාදය කියලා කියන්නේ. එතකොට ප්‍රධාන විචාරවාද 6 ගත්තොත් එතකොට මේ 6 හිම සම්බන්ධ වෙන්නේ රසවාදය සහ අලංකාරවාදයේ ප්‍රධාන විචාරවාද දෙක. රසවාදයෙන් ධ්වනිවාදයත් ඖචිත්‍යවාදයත් සකස් වෙලා තියෙනවා. අලංකාරවාදයෙන් ගුණරීතිවාදයත් වක්‍රෝක්තිවාදයත් සකස් වෙලා තියෙනවා. මීට අමතරව ඉතින් අනුමිතිවාදය වගේ තව විචාරවාද තියෙනවා. ඒවත් ඉතින් මේවා අතරේම තමයි නියෝජනය වෙන්නේ. හරි. මම හිතනවා ඔය කරුණ ටික ප්‍රමාණවත් කියලා ඉවරලා මේ සංස්කෘත විචාරවාදයන්හි ප්‍රභවය හා විකාශනය සම්බන්ධව කිසියම් අදහසක් ඇති කරගන්න